කොන්දේසි විරහිත ආදරය දිනක ආදරය අතහරවන්නේද ආදරයයි ජීවිතේ කවදා හරි දවසක ආදරය කියන හැඟීම දැනිලා නැත්තම් විතරක් ඔය පඩිපෙළ උඩට නෑවිත් ඉන්න. දැනෙන ආදරය විඳගන්න, විඳින ආදරයට අර්ථයක් එකතු කරගන්න, සෙනෙහි සිතට අස්වැසිල්ලක් දෙන්න, ප්‍රේමේ නාමයෙන් අපිත් එක්ක එකතු වෙන්න. කොන්දේසි විරහිත ආදරය අපි වෙන්වෙමු සඳුගේ රැයේදී යලි හමු වෙමු යලි හමු වෙමු මගේ ආරාධනය හිරුගේ ලොවේදී අපි හමුවෙමු. සඳුගේ රැයේදී අපි ප්‍රේමය ගැන කතා කරමු. මේ සෙනෙහවන්ත දිනය අර්ථාන්විත කරන්නට, ඒ සෙනෙහවන්ත දිනය ප්‍රේමයෙන් පුරවාලන්නට මේ මොහොත උදා කරගෙන තිබෙනවා. දෙල්ලිගලට පැමිණි මේ හැම හදවතකම තියෙන ආදරය දෝර ගලන්නට, අර්ථාන්විත කරන්නට, භුක්ති විඳින්නට මේ මොහොතේ සිට අප සූදානම් වෙනකොට මේ හැම හදවතකින්ම ආරාධනා කර සිටින්නට
ප්‍රේමයට අපිත් එක්ක එකතු වෙන්නට අපි සූදානම් ඔබ සමග මේ කතා බහ ඉදිරියට අරගෙන යන්න. සුරේෂ් මේ උස් වූ කඳු පන්ති අතරේ මේ විදිහට කොන්ක්‍රීට් පඩිපේලි හැදෙන්නේ ඇයි? ආදරයට. මේ වගේ සනසිලිදායක සිලිලාර සුවයක් දැනෙන පන්සලක් හැදෙන්නේ ඇයි? ආදරයට. මේ ලෝකේ අපි හැමෝම හැම තත්පරයකම හැම ඉසිඹුවකම ජීවිතය හොයන්නේ ආදරය. කොන්දේසි විරහිත ආදරය වෙනුවෙන් මේ සුන්දර යාය අපිට තෑගි කරපු නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ අතිපූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හාමුදුරුවනේ අවසරයි. අතිපූජ්‍ය කොටියාගල සීවලී ස්වාමීන් වහන්සේ ඇතුළු ගෞරවනීය සංඝරත්නයන් අවසර. එලෙසින්ම ප්‍රවීණ ජීව විද්‍යා දේශක තිස්ස ජනනායක මානව හැකියා සංවර්ධන විශේෂඥ පුහුණුකරු සනත් ගමගේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව net FM ප්‍රධාන විධායක නිලධාරීතුමන් අසංග ජයසූරිය මහතා net FM සහකාර සාමාන්‍ය අධිකාරී නුවන් ලියනගේ මහතා වගේම DM සුචින්තන දිසානායක සහකාර අධ්‍යක්ෂ ජාතික තරුණ සේවා සභාව මහනුවර. ඔබ සියලු දෙනාත් එක්කම ගරු කටයුතු ඒ සියලු දෙනාමත් පිළිගන්නට මේ තත්පරේ මට අවසර. වැති
නෙල්ලිගලට පේන කඳු යායම තියෙන හැම වැලි කැටයක් ගානෙම තියෙන ආදරේ අවුන්ස 10ක් විතර බර හදවතේ තියාගෙන ගුලි ගහගෙන ඉන්න එක තමයි තාත්තගේ තියෙන ආදරේ. තාත්තගේ හදවතේ තියෙන ආදරේ මෙහෙම හංගන ඉද්දී අම්මගේ හදවතේ තියෙන ආදරය කිරි කඳුලක් විදිහට පූජා කරන්න හිතන එකම තිස්සස ජීව විද්‍යාත්මකයි. ඉතින් මම මොකටද ජීව විද්‍යාව ගැන කතා කරන්නේ? මුළු ලංකාවම ලෝකෙම දන්න ගුරුතුමෙක් මගේ ඉස්සරහා ඉද්දී මේ ජීව විද්‍යාත්මක ආදරේ අම්මගෙන් තාත්තගෙන් මට ලැබුණේ කොහොමද? සර්ට ලැබුණේ කොහොමද? ඇත්තටම මේ ආදරය කියන විශ්වීය හැඟීම නැත්නම් මේ මානවීය හැඟීම කොහොමද අපි තුල මුලින්ම ඇති වුනේ? මෙතන මේ වාඩි වෙලා ඉන්න අපි හැමෝම ගත්තොත් අපි කොහෙන්ද ඔය ආදරය කියන හැඟීම මුලින්ම හොයාගත්තේ? ඔබ මතක් කරලා බලන්න ඔබට ආදරය කියන හැඟීම දැනුනේ තරුණ වයසට ආවට පස්සේද? නෑ නේද? පුංචි ලදරුවෙක් වෙලා ඉද්දි තමයි ඔබ මුලින්ම මේ භවයේ මේ ජීවිතය තුල ආදරය කියන අත්දැකීම ලබන්නේ. අම්මයි තාත්තයි ගත්තාම පොඩි ඇහැට පේන්නේ නැති ජන්මානුසෛල දෙකක් එකට එකතු වෙලා ඇහැට පේන්නේ නැතුව ජීවයක් නිර්මාණය වෙලා ඒ ජීවය මවගේ ගර්භාෂයේ තැන්පත් වෙලා එතන ඉඳන් අම්මගෙන් හැම දෙයක්ම ලබාගෙන අපි අංග සම්පූර්ණ දරුවෙක් විදිහට මේ ලෝකෙට එනවා. අපේ අම්මා එතකොට එයාගේ ඇඟේ තියෙන හැම දෙයක්ම අස්තිවල තියෙන දේවල් පවා දිය කළා. ඒ වයින් තමයි අපේ ජීවිතය ඇති කරන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී කියන වචනේ. ඒ ජීවිතය ලබා දෙන්න තාත්තා තමයි අම්මට ඕනි කරන රැකවරණය ලබා දෙන්නේ. ඉතින් ඉක්බිතිව ඒ දරුවා මේ ලෝකෙට බිහි වුණාට පස්සේ ඔබ දැකලා ඇති අම්මා තුරුල් කරගෙන ඒ දරුවට කිරි දෙන හැටි. මේ කිරි බොන දරුවා සෑහෙන වෙලාවක් කිරි බිව්වට පස්සේ කිරි බොන එක නවත්තලා අම්මගේ මූණ දිහා බලන් ඉන්නවා. ඇස් දෙක දිහා බලන් ඉන්නවා. ඒ මොකද්ද ඒ බලන් ඉන්නේ? බලන් ඉඳලා ජීවිතේ මේ භවයේ පළවෙනි වතාවට ඒ දරුවා ඒ ඔබ පළවෙනියට සිනාසුනේ අම්මත් එක්ක. පළවෙනි හිනාව ඔබේ. ඒ හිනාව වෙනකොට අම්මා මොකද කරේ? තවත් තුරුලට අරගෙන මූණ සිපගත්තා. ආන්න එදා තමයි ජීවිතේට ආදරය කියන දේ මුලින්ම දැනිච්ච දවස. අන්න ඒක තමයි මේ ලෝකේ පවතින නිරාමිස අධ්‍යාත්මික ආදරය. ඒ ආදරය තමයි අපි මේ මුළු ලෝකෙටම දෙන්න උත්සාහ කරන්නේ. ඉතින් මේ ආදරය ලබා දෙනකොට අම්මා තමන්ගේ ඇඟේ තියෙන ලේ වලින් වෙන් කරලා ගන්න කිරි බිඳින් බිඳ ලබා දීලා ඔබ දෙපයින් අඩිය මාරු කළා ඇවිදින දවස වෙනකොට කිරි කල 7ක් බීලා ඉවර කරනවා. ඒකයි තියෙන්නේ කිරි කල 7 පෙවි නුඹට පා පොඩි එසුමුදා සිට කියලා. ඒ තමයි අම්මගේ ආදරේ. අම්මගෙන් තමයි අපි ආදරය කියන එක හඳුනාගන්නේ. ඒ හඳුනාගත්ත ආදරය තමයි මේ එතනින් එහාට ඔබ සියලු දෙනාටම මේ ලෝකය පුරා පතුරවා හරින්නේ. ඉතින් ඒ ආදරය අපිට දැනෙන ආදරයක්. හැබැයි සමහර විට පියාගේ ආදරය සමහර විට අපිට ඍජුව දැනෙන්නේ වෙන්න පුළුවන්. අපේ තාත්තා අපේ මූණ ඉම්බේ සමහර විට අපි නිදාගෙන හිටපු වෙලාවෙ වෙන්න පුළුවන්. තාත්තා කියන්නේ අපරිමිත
මහා ආදරයක් හිතේ හංගගෙන ඒ ආදරය පෙන්වන්නේ නැතුව හිටිය උතුම් චරිතයක්. ඒ ආදරය පෙන්වුවේ නැහැ. ඒ වගේම අපි වෙනුවෙන් ඇතිවෙච්චි දුකකට අපි ඉස්සරහා ඇඬුවෙත් නැහැ. ඒ කියන්නේ දුකට අඬන්නවත් අයිතියක් නැති කෙනෙක් තමයි තාත්තා කියලා කියන්නේ. මෙන්න මේ අම්මගේ තාත්තගේ ආදරය තමයි අපේ ජීවිතේ අපේ ආරම්භයේ මනුෂ්‍ය ජීවිතයේ අපේ ආරම්භයේදී අපි ලබන නිරාමිස ආදරය. ඒ ආදරය හැමදාම පරිස්සම් කරගත යුතුයි. ඒ ආදරයෙන් ලබාගත් ආදරය තමයි ඔබ මේ ලෝකෙටම දෙන්න ඔබට ඔබ තුල ඉතුරු වෙලා තියෙන ආදරය වෙන්නේ.
සිලිලාරේ විරහිත ආදරය. තරංගා සුරේෂ් මේ විදිහට අපිට ආදරය කරන්න ස්ට්‍රෝං ඇන්ඩ් ස්ට්‍රින්ග් විතරක් නෙමෙයි. අද අපිත් එක්ක අත්වල ඇඳගත්ත තව කට්ටියක් ඉන්නවා. ඔව් විශේෂයෙන් අපි මතක් කරන්නේ මැලිබන් ස්මාර්ට් ක්‍රීම් ක්‍රැකර් වසර 60ක මැලිබන් විශ්වසනීය නාමය ගැන මේ මතක් කරන්නේ. කොන්දේසි විරහිත ආදරයේදී කෘත්‍රිම වර්ණකාරක රසකාරක අඩංගු වන්නේ නැති සීනි රහිත ක්‍රැකර් වර්ගයක් ඔබ හොයනවා නම් ඒ මැලිබන් ස්මාර්ට් ක්‍රීම් ක්‍රැකර් බැඳීමක රසයට කියන්නේ මැලිබන් ස්මාර්ට් ක්‍රීම් ක්‍රැකර් කියලා. ඒ වගේම OCI කැම්පස් ගැන මතක් කරන්න ඕනේ. ධනවතෙකු වන්න, ව්‍යවසායිකත්වය ඉගෙන ගන්න OCI කැම්පස් විශ්වාස කරන්න. ඔබේ ජංගම දුරකථනය භාවිත කර වෙළඳපොළ ආක්‍රමණය කළ හැකි බව ඔබ දන්නවා නම් ඒ දැනගන්නේ OCI කැම්පස් නිසා. හරිශ්චන්ද්‍ර සබන් වර්ග 4ක් ඔබ වෙතට අරගෙන එනවා. සමන් සෙනෝලා නාමල් ඇත්තෝර කියලා ඉහළම සබන් ප්‍රතිශතයකින් යුක්තව SLS 34 නිෂ්පාදන තත්ත්ව සහතිකයට අනුකූලව ISO 9001 තත්ත්ව කළමනාකරණ පද්ධති තත්ත්වය ඇති හරිශ්චන්ද්‍ර සබනුත් අපි එක්ක කොන්දේසි විරහිත ආදරයට ඉන්නවා. මම දන්නවා ඔබ කැමති වෙයි බතලේ ගල තරම් මිහිරි ආදරයක් විඳ ගන්න. ඔව් මම දන්නවා එහෙම මිහිරි ආදරයක් ලැබෙද්දී කිසිම කතාවක් නැහැ. අලගල්ලේ ආදරේ තරම්ම ඔබ මවිත කරන ප්‍රේමයක් ඔබට ලැබෙනවා. වෙන දෙයක් නෙවෙයි මේ කඳු වලල්ලෙන් ඔබට ලැබෙන ආදරය නිම්හිම් නැතුව යනවා. ඔබ හිතන්න නෙල්ලිගල තරම් දිව උසුවක් තියෙන ආදරයක් ඔබට ලැබෙද්දී ඔව් සත්තයි මන් දිවුරලා පොරොන්දු වෙනවා සමනල සිරස තරම් පූජනීය ආදරයක් ඒ මැත්තේ තියෙනවා කියලා. නෙල්ලිගලට තියෙන දිව්‍යමය ඔස්සු සහිත ආදරය වගේම තමයි සමනොල සිරසේ තියෙන පූජාන්විත ආදරය. ඉතින් මේ පරිසරයේ තියෙන ආදරය යෞවනයට ලැබෙනකොට යෞවනත්වයට මේ දේවල් පිරිනැමෙනකොට යෞවන හදවතක් කොහොමද මේක දරාගෙන ඉන්නේ? දරාගෙන ඉන්න පුළුවන්ද සනත්ස? මේ යෞවන ප්‍රේමය මං හිතන්නේ ශෘංගාරයෙන් වැඩිද? අඩුයිද? මදිද? ආස ශෘංගාරයෙන් අඩුද? වැඩිද? ප්‍රමාණවත්ද? අපි ඊට වැඩි චුට්ටක් එහාට යමු සුරේෂ්. හොඳයි. අර ඈත ගමක ඉඳලා ඔබ කොළඹට ඇවිල්ලා අසීමිත කැපකිරීම කරන්න ඉන්න තැනක්වත් නැතුව ඔබ ඔබේ අනාගත හීනෙට හුඟක් ආදරය වෙච්ච හින්දා හැමදාම නිවේදන කර කර හිටපු කසුනි අද අපේ සියලු දෙනාගේම හදවත් ආදරෙන් පුරවන කටහඬක් අරගෙන ඇවිල්ලා මෙතන ගී ගයන්නේ ඇය ඇයගේ කටහඬට ආදරය වෙච්ච නිසා. කවුරු හරි අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කියනවා නම් යෞවනයේට ආදරය එපා මේක තහනම් වැඩක්. තිසස නම් කවදාවත් කියන්නේ නැහැ පන්තිවලත් එහෙම. ආදරය හැම හදවතකම මොන වයසේ හිටියත් තියෙන්න ඕන දෙයක්. ආදරය වෙන්න පටන් ගත්තොත් අපි ඉස්සල්ලාම අපේ අම්මට තාත්තට ඒ ආදරේ අපිට අපේ ගුරුවරුන්ට දෙන්න පුළුවන්. අපේ පොට්ටිකට දෙන්න පුළුවන්, පාසලට දෙන්න පුළුවන්. ඒ ආදරය තිබුණොත් අපි හැම දවසකම මේ තරුණ පරපුර විඳින දුක් විඳින තරඟකාරීත්වයකට කවදාකවත් යන්නේ නැහැ. ආදරය කියන්නේ පූජාවක් විතරයිනේ සුරේෂ්. ඒක දෙන දෙයක්. එතකොට ආදරේ කොහොමද යෞවනත්වයට බලපාන්නේ? එතන ජීවිද්‍යාත්මකව බලපාන තව කරුණක් තියෙනවා. ආදරය හැමතිස්සෙම දෙනකොට ඔක්සිටොසින් කියන අම්ලය ඔළුවේ හැදෙන්න පටන් ගන්නවා. මේ ඔක්සිටොසින් කියන අම්ලය හැදෙන්න පටන් ගත්තන් පස්සේ ඔළුවේ අර තරුණ වයසේ හිටපු කාන්තාවකට
පයෝදර වලට කිරි එරෙනවා. වේදනාව දරා ගන්න පුළුවන් වෙනවා දරු ප්‍රසූතියකදී. කොයිතරම් අසීරු වුණත් ඒක දරා ගන්න. ඉතින් එහාට අම්මා කෙනෙක්ගේ ඔළුව සම්පූර්ණ වෙනස් වෙන්න පුළුවන් වෙන්නේත් මේ ඔක්සිටොසින් වලට. එතකොට යෞවනයේටත් ඒ ඔක්සිටොසින්ම හැදෙන්න පටන් ගත්තන් පස්සේ ආදරෙන් අනිවාර්යයෙන්ම වෙන දෙයක් තමයි ප්‍රබෝධමත් භාවය සහ කරන දේ වඩා හොඳින් කරන්න තියෙන ආසාව හැකියාව. එතකොට එහෙම බැලුවම ඒ අර්ථයෙන් බැලුවම යෞවන ප්‍රේමය වැරද්දක් වෙන්නේ නැහැ. එහෙනම් වැරද්දක් වෙන්නේ කොතනද? ඒ වැරද්ද වෙන්න බලපාන තව සාධක තියෙනවා. අපි ඕනම කෙනෙක්ගේ සිතුවිලි අපි හිතන විදියට අනුව අපි එක එක්කෙනාට වෙන් වෙච්ච ෆ්‍රීකවන්සි එකක් තියෙනවා, සංඛ්‍යාතයක් තියෙනවා. ඒ සංඛ්‍යාතයට සමාන අය හම්බුනාම අපි ලං වෙලා බලනවා. සමහරවිට ඒක ඊට පස්සේ හම්බෙනවා, දැනගන්න හම්බෙනවා මේ සංසාර ගමනේ කොහේ හරි තැනක මේක හම්බෙලා තියෙනවයි කියලා. ඒ කෙනා හම්බෙලා තියෙනවා. ඒ හින්දා තමයි එහෙම දැනුනේ කියලා. සමහර කෙනෙක් හම්බුනාම ස්වභාවික තත්ත්වයක් තියෙද්දී කෙනෙක් හමු වුණු ගමන් වයස මොකද්ද කියලා දන්නේ නැහැ. හැබැයි දැනෙනවා අමුත්තක්. එතකොට යෞවනත්වයට ආදරය බාධාවක් වෙන්නේ නැහැ. හැබැයි මොලේ මේ ඉදිරිපස කොටස මේ ඉදිරිපස කොටස ඕනම කෙනෙකුගේ ඩෙවලොප් වෙන එක වර්ධනය වෙන්නේ ප්‍රමාණාත්මක තරම් වර්ධනයක් ලබන්නේ අවුරුදු 20කට 21කට පස්සේ පිරිමියෙක් ගෙනම් කාන්තාවක ගෙනම් අවුරුදු 16කට 17කට පස්සේ. ඒ හින්දා ඒ වයසට කලින් විවාහය සම්බන්ධව ගන්න තීරණ බොහෝ වෙලාවට වරදිනවා. දැනටත් තියෙන සාධකට වලට අනුව ඒ නිසි වයසට එන්න කලින් මෙයා තමයි මට ගැලපෙන පාර්ට්නර් කියලා හොයාගන්න ගියම තමයි ප්‍රශ්නයක් එන්නේ. ඒක වැරද්දක් වෙන්නේ. ඒ හින්දා හැබැයි ඔබට ඕනම කෙනෙකුට ඕන තරම් දෙනෙකුට ආදරය දෙන්න පුළුවන්. ඒ ආදරය කියන්නේ දෙන දෙයක්. ඒ ආදරේදී අයිති කර ගැනීමක් නැහැ. ඒ ආදරය කියලා කියන්නේ ලිංගිකත්වයක් නෙමෙයි. ඒ ආදරය කියන්නේ කාමරවලට යන එකක් නෙමෙයි. ඒ ආදරය කියන්නේ පූජාවක්. ඒ පූජාව ඕනම කෙනෙකුට දෙන්න පුළුවන් තරංග. ආදරණීය සනත් සර්. පුංචි ප්‍රශ්නයක් අහන්න. මේ කඳුපන්ති දැක්කහම ඔබට මොකද හිතෙන්නේ? හිතට ශාන්ත බවක් දැනෙනවා. නියුණු බවක් දැනෙනවා. ලස්සනක් පේනවා. කන්දට ගිහිල්ලා කන්දට ලං වෙලා බලද්දී තියෙන ලස්සනයි. මෙහෙම දුරින් ඉඳන් බලද්දී තියෙන ලස්සනයි දෙකක්. වඩා ලස්සන මොන ලස්සනද? ළඟට ලං වෙලා බලද්දී පේන ලස්සනද? කන්ද දිහා දුරින් ඉඳන් බලාගෙන ඉද්දී පේන ලස්සනද? මම කැමතියි ඔබ දිහා දුරින් ඉඳන් බලාගෙන ඉන්න. තව ටිකක් දුරස් වෙලා පරතරය හදාගත්තොත් ඔබ තවත් ලස්සනට පෙනේවි. එතකොට ගොඩාක් ඈත් වුණොත් ඔබව නොපෙනී යාවි. ඒ නිසා කැමති නම් දැන් ටික මේ 1000 නිවාගෙන සිසිල් වෙන කොන්ක්‍රීට් පඩි පන්ති උඩ ඇවිල්ලා අසුන් ගන්න. ආදරය විඳින්න තව ටික වෙලාවක් අපි ඔබ ගාව ඉන්න හින්දා. ආදරවන්තෙක්ට ආදරය වෙනුවෙන් කරන්න බැරි දෙයක් නැහැ. ඔව් ඇත්තටම එක පැත්තකින් ඒක උමතුවක්ද මන්ද. ඒ හින්දා ප්‍රේමකීති දල්විස් කිව්වා හිමගිර මට වැලි අහුරකි මහා සමුදුර දියරැල්ලකි කියලා. සමුදුර දියරැල්ලකි හිමගිර මට වැලි අහුරකි මහා සමුදුර දියරැල්ලකි කටු අකුරේ
දැන් දෙන්න හදන්නේ මෙහෙම එකක්. දැන් ඔයාලා මගේ නම්බර එක දන්නවා. ඒක නිසා මං කියන එක ඔයාලට තියෙන මට මැසේජ් එකක් එවන්න. මට පළවෙනියටම මැසේජ් එක ඩිලීට් වුණ කෙනාට ඩිලිවර් වුණ කෙනාට අනිවාර්යයෙන්ම මන් දෙනවා තවත් රුපියල් 10000ක තවත් රුපියල් 10000ක ස්ටෝන් ඇන් ස්ට්‍රින්ග් ටැග් වවුචර්ස්. මොකද කියන්නේ? බණ්ඩාරට විතරක් දැන් මේක කරන්න බෑ. නේද? හම්බෙලා නැති ගෑන් ළමයා වෙනුවෙන් ටැග් දෙනාගත්ත වාසනාවන්තයෙක් මට ඉන්නේ. දැන් එහෙනම් මෙහෙමයි. දැන් මගේ නම්බර එක ආයි කියනවා. 077යි 26යි 74යි 182 077යි 26යි 74යි 182 මට ඉක්මනින්ම මට පළවෙනි මැසේජ් එක ඩිලිවර් වුණ කෙනාට මං ගන්නවා කෝල් එක. මොකද ගහලා එවන්න ඕනේ මැසේජ් එක LOVE එවන්න තාම නෑ එවන්න ඩිලිවර් වුණා බානකෝ අවාසනාවට කෙනෙක් හායි කියලා ඉවලා තියෙනවා. සෝරි හැබැයි ලව් කියලා ඉවලා තියෙනවා. තවත් එනවා. මෙහෙම ආදරයක් කලින් ආවනම් නේද? හරි. දැන් මං කරන්න හදන්නේ අනේ දැන් මට ආදරේ ඇති ගොඩක් එනවා. ඔමින්න. දැන් එහෙනම් මෙහෙම කරනවා මං. My goodness. දෙවියන් වහන්සේට මේක පේන්න ඕනේ. මොකද මගේ වයිෆ්ට වෙන්නොත් එහෙම යා යක්ෂා වෙස වෙයි. මේ බලන්න 48යි 50යි 52යි 3යි ලව් මෙහෙම ආදරයක්. හරි. මොකද කරන්නේ? මෙන්න කියනවා නම්බර එක. මම එයාට දැන් ඩයල් කරනවා. මෙන්න ඩයල් කරනවා. රින්ග්ස් යනවා. ආන්සර් කරා. හෙලෝ. ඔව් ඒක තමයි. කවුද? කොයි පැත්තේද? ඔක්කොම කොල්ලෝනේ අප්පා. එන්න. කමන්නේ. ඇයි කොල්ලොන්ට තමයි ආදරය කරන්න කෙල්ලෙක් ඕනේ වෙන්නේ. කො එන්න. මෙයාත් කෙල්ලෙක් නැතුව ඇවිල්ලා නම් එහෙම. ඉස්සලම මේ බලන්න මේ නේද අපේ හාමුදුරුවොත් එක්කම ඉඳලා ප්‍රේමය හොඳටම දැනගෙන කවක් නැහැ. දෙනවා. ඔයාටත් දෙනවා. ගේන භාෂිනේ. වාගේ අතින් දෙන්න. අපි අපල් සන්නාදයක් දෙමු. සූදි මොකද නම? මම ශ්‍රීනාත්. හොඳයි. ශ්‍රීනාත් එහෙම ආදරය කරද්දි net fm ජාතිය නාලිකාව වතුරු කුඹුරේ අපේ හාමුදුරුවොත් එක්ක තියෙන බැඳීම කොහමද? ඒ ආදරේ කොයිතරම්නම් උත්තරීතරයිද? ඒ ආදරේ ඇති වෙන තැන ඉඳලා මේ වෙනකම් පවත්වාගෙන යාම සඳහා තියෙන සෙනෙහවන්ත සිත, ඒ බැඳීම, ඒ ශක්තිමත්කම, මේ ඔබට දැනෙන හැම හුළඟමක තියෙන සුන්දරත්වය ඒ මොහොතේ ඉඳලම අපේ ආදරය දිනාගෙන ඉන්න අපේ ස්වාමීන් වහන්සේ භුක්ති විඳිනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේගෙන් ඒ ආදරය අපි හැම මොහොතකම භුක්ති විඳිනවා. සමහර වෙලාවට කන මිරිකලා ඔළුවට ටොක්කක් අනින තැන ආදරේ ඉඳලා අයියේ ඉස්සෙල්ලම කරන්න ඕනි කාලා ඉන්න එක කියලා කියන තරම් ඒ හදවතට අපි ආදරේ වෙලා තියෙනවා. බුද්ධ පුත්‍රයන් වහන්සේ කෙනෙක් ළඟ තියෙන්න ඕනේ පාරමිතාවන් අතර අපි සියලු දෙනාට මේ අදහ ගන්න බැරි තැනකට ගෙනල්ලා වන්දනාමාන කරන්න තරම් යෝධ හිතක් තියෙන වතුරු කුඹරේ හාමුදුරුවන්ට, එහෙම නැත්නම් ධම්මරතන හාමුදුරුවන්ට මං ඊටත් වැඩිය කැමති අපේ ආදරණීය හාමුදුරුවෝ කියලා ආමන්ත්‍රණය කරන්න. net fm ජාතිය නාලිකාවේ ප්‍රධාන විධායක නිලධාරීතුමා ලෑස්ති වෙලා ඉන්නවා. අපේ හාමුදුරුවන්ට තියෙන බැඳියාව නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානෙත් එක්ක තියෙන මේ ආදරය කොයි වගේද වර්ණවත් වෙන්නේ? කොයි වගේද සංකේතවත් වෙලා තියෙන්නේ? කොයි විදිහටද බැඳිලා තියෙන්නේ? කොයි මොහොතේ ඉඳලා කොයි වෙනකන්ද සෙනෙහවන්තකම දක්වලා තියෙන කියන එක
පෙන්වන්න තමයි මේ හදන්නේ. net fm ජාතිය නාලිකාවේ ප්‍රධාන විධායක නිලධාරීතුමාට ආරාධනා කරනවා ඉතාම ආදරයෙන් යුතුව මේ බැඳීමක සටහන අපේ හාමුදුරන් වහන්සේ වෙත ආදරෙන් පිරිනමන්න කියලා. කොන්දේසි විරහිත ආදරය. ඉතිහාසයේ තිබුණ ආදරේ මේ වෙනකොට ඡය වෙලා ගිහිල්ලාද? එහෙම නැත්නම් ඉතිහාසයේ තිබුණ ආදරෙන් අපි පූර්වාදර්ශ අරන්ද? එහෙම නැත්නම් දැන් ආදරේද සුන්දර ඉතිහාසයේ ආදරේද සුන්දර? ඔව් සුරේෂ් මම ඉතිහාසයට එබෙන්න කලින් වර්තමානයේම මේ කතාව පටන් ගන්නම්. ආදරය කියන දේ ඒ අදහස කොතරම් සෞන්දර්යාත්මකද කියලා ඔබ සියලු දෙනාටම වැටහෙනවා මේ අද මේ මොහොතේ විඳින මේ ආස්වාදජනක අත්දැකීම දිහා බලනකොට. ආදරය කියන වචනය විවිධාකාර ස්වරූපයෙන් අපේ ජීවිතවලට බද්ධ වෙලා සමීප වෙලා තියෙනවා. ජීවිතෙන් ජීවිතයට මිනිස්සු ආදරය කළා. කාලෙන් කාලයට මිනිස්සු ආදරය කරා. ආදරය සදාකාලිකවත් මිනිස්සු ඉදිරියට අරගෙන යනවා. ආදරය විවිධ රූප වලින් අපි ඉස්සරහට එනවා. ඉතිහාස කාලයේ පුරාත් මිනිස්සු එකිනෙකාට ආදරය කරගත්තා. ඔබ අසා තිබෙනවා විලියම් ෂේක්ස්පියර් කියන සාහිත්‍යදරයා. ඔහු එක අවස්ථාවක ඇහුවා ඇයි අප ආදරය කරන්නේ කියලා. ෂේක්ස්පියර් එසේ අසන්නට කලින් මීට අවුරුදු 10 ගණනකට පිට මේ කඳුවල ජීවත් වෙච්ච අපේ මුතුන් මිත්තෝ මේ ගල්තලාවල දිගා වෙලා මේ නිමක් නැති අහසේ පායන තරු යට ඉඳගෙන ඒ තරු දිහා බලමින් ඒ ප්‍රශ්නෙම කල්පනා කරන්නට ඇති. ඇයි අපි එකිනෙකාට ආදරය කරන්නේ? මිනිස්සෙක් හැටියට අත්පත් කරගත්ත ඊටාම උතුම් ගුණයක් තමයි ආදරය කිරීම. අපේ තිස්ස පටන් ගත්තා අම්මගේ ආදරයෙන්. අපේ සනත් ඒක තව පුළුල් කරලා කිව්වා ඒ ආදරේ ස්වરૂපය. ඉතින් සතෙක්ගෙන් මිනිහෙක් වෙනස් වෙන්නේ මේ උතුම් ගුණාංගය නිසා. සුරේෂ් අද තියෙන මේ ආදරය කියන එක වෙනස්ද කියලා. ඔව් වෙනස්. අද ආදරයත් එක්ක අපට අහන්න හම්බෙන්නේ ලේ වැගිරීම, පලි ගැනීම, මිනීමැරුම්, දුෂ්ටකම්. මිනිසුන් ආදරේ පටන් ගත්තේ එහෙම නෙමෙයි. මට මතකයි නිකොලොයි ගොගොල් කියන රුසියානු ජාතික සාහිත්‍යදරයා කිව්වා කිසිදු ලේක් නැකමක් නැති දෙදෙනෙක් අතර ස්නේහය හෝමාරු කරගන්න පුළුවන් නම් එහෙම හෝමාරු වෙනව නම් ලෝකයේ තිබෙන අතිශය චමත්කාර දැනක දේ තමයි ඒ ස්නේහය කියලා. ස්නේහ කියන වචනේ තේරුම සංස්කෘතයේ වැగిරෙනවා කියන එක. ස්නේහ කියන්නේ තෙල් වලට. අපි ආදරයට ස්නේහය කියන්නේ ඒක ඊටාම ලිහිසි දෙයක්. ඒ පහසු කරන දෙයක්. ඉතින් සුරේෂ් ඇහුවේ ඉතිහාසයේ පුරාම අපි ඉතිහාසයට ආදරයට ඉතිහාසයක් තියනවාද කියන කාරණේ. මම ඉතින් තරුණ දරුවෝ මෙතන ඉන්නවා, දෙමව්පියොත් මෙතන ඉන්නවා, ගරුතර මහා සංඝරත්නයත් වැඩ ඉන්නවා. ඇත්තටම ඉතිහාසය දිහා හැරිලා බැලුවොත් අපට ආදරය ගැන පළවෙනි සාක්ෂියක් සහතික ලෙසම හම්බෙන්නේ මීට අවුරුදු 6000කට පමණ උඩදී. ඔබ අසා තිබෙනවා බැබිලෝනියානු ශිෂ්ටාචාරය කියලා ශිෂ්ටාචාරයක්. අද ඉරානය ඉරාකය කියන රටවල් දෙකටම අයිති වුණා ඒ කාලේ. මේ පළාතට කිව්වේ සුමේරියාව කියලා. ඒ සුමේරියාවේ හිටියා රැජිනක්. ඇයගේ නම ඉනන්නා. ක්වීන් ඉනන්නා කියන රැජින. ඇය ආදරය කළා එන්ඩේර කොළුවෙකුට. සුමේරියානු මැටිපෝරුවක අවුරුදු 6000ක් පමණ පැරණි කූණ්‍ය අක්ෂර වලින් ඉනන්නා ලියපු සටහනක් පුරාවිද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා. එහි ලියා තිබෙන්නේ ඒ එන්ඩේර දරුවාගේ නම දුමුසි ඔබේ රූපය මගේ ඇස් තෙත් කරවනවා.
මේක තමයි අපට මනුෂ්‍ය ඉතිහාසයේ ලියවිල්ලක හම්බෙන පළවෙනි ආදර වැකිය. ඉතින් අවුරුදු 6000ක් කියලා කියන්නේ අවුරුදු 100කට පරම්පරා 3ක් හැටියට ගත්තොත් අපිට මේ ආදර බස් බිනීමේ ඉතිහාසය සැලකිය යුතු දුරකට අරගෙන යන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේ අපි සඳහන් කරන්න ඕන දේ තමයි ඉතිහාසයේ පුරාම මිනිසුන් එකිනෙකාට තමන්ගේ ලෙන්ගතුකම ස්නේහය පූජා කළා. මේ ශිෂ්ටාචාර මේ තරම් ලස්සන වෙලා තියෙන්නේ ඒ ස්නේහය අපි අරගෙන ආපු නිසා. අපිට hina වෙන්න පුළුවන් උනේ ස්නේහය නිසා. ඔබ දැකලා තියනවාද කිසිම සතෙක් hina වෙනවා? hina වෙන්න පුළුවන් මිනිස්සුන්ට විතරයි. ඒ ආනන්ද ජනක හැඟීම හදවතට ඇතුළු වුණාට පස්සේ අපිට hina වෙන්න පුළුවන් වෙනවා. තව කෙනෙක් එක්ක hinaව බෙදා ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේ හිරු බැසගෙන යන සන්ධ්‍යාවේ ස්නේහය ගැන ඔබට මතක් කර යුතු තිබෙන්නේ ඔබ වැළඳ ගන්න ස්නේහය සිනහවට පමණක් සීමා කරන්න ඒ කඳුලට විවෘත කරන්න එපා. මිනිස්සු ඉතිහාසයේ පුරාම සිනහ වෙමින් ශිෂ්ටාචාරය ඉදිරියට අරන් ආවේ ස්නේහය නිසයි සුරේෂ්. අනාදිමත් කාලයක පටන් ඒ ස්නේහවන්තකම් ඒ විදිහටම දැනෙමින් තිබුණ බවට වන සාක්ෂි තමයි එතුමන් අපිට ඉදිරිපත් කරන්නේ. ඒ සාක්ෂි ඔබ ඔබේ හදවත් වලින් ස්ථිර කරද්දී මම ඔබට මතක් කරලා දෙනවා පුංචි කාරණාවක්. මේ ගල් හුස්ම ගන්නවා කියලා ඔබට කවදාවත් හිතලා තියෙනවද? ඔව් හුස්ම ගන්නවා. හැබැයි ඒවට හුස්ම දෙන්නේ කවුද? අපිමයි.
විශ්මිත කල්වඩු වානෙනි ඔබ හට අපනාය ගැති නොවේදෝ කොන්දේසි විරහිත ආදරය. පිළිමයක් වගේ ලස්සනට ඉද්දි තෑගි දෙන්න හදන්නේ. ඒ අතරතුර මේ රාජ්‍යයෙන් මං අහන්නේ අර හાર્ට් එකේ ඉතිහාසය මට තප්පර දෙකකින් විතර කියලා දෙන්නකෝ. හાર્ට් එකක් අපි පාවිච්චි කරන කාලේ මේ ළඟ කාලයක්ද? මේ වෙලාවේ හොඳයි ඒක මතක් කරන එක ස්ට්‍රෝං ඇන්ඩ් ස්ට්‍රිං ස්වර්ණාභරණ වවුචර් පත් ලබා දෙන වෙලාවේ. ඔව් සර්. ඉතින් අපි අවුරුදු 9000ක් පරණ ඔය වගේම ස්වර්ණාභරණ හොයාගෙන තියෙන ස්වර්ණ නෙමෙයි ඒවා ගලින් කරපු මේ ගෙල පළඳනා. ඉතින් අපේ රටේ මිනිස්සු අවුරුදු 9000කට උඩදිත් මේ ඔය ඔබ අද ලබන තිලින වගේම ගෙල පළඳනා පැළඳගෙන ඉඳලා තියෙනවා. ඔව්. ඉතින් එහෙමනම් මේ හાર્ට් එක අවුරුදු 9000කට වැඩිය පරණයි. පරණයි. හොඳයි. එහෙම තියෙන ආදරෙත් එක්ක තමයි අපි දැන් මේ විදිහට ඔබට තිලින කරන්නේ. තවත් තියෙනවා මේවා බෙදා දෙන්න ලෑස්ති වෙලා ඉන්න. ඒත් එක්ක මම මේ අහන්න හදන්නේ තිස්සසගෙන්. තිස්සසන් මේ අම්මගේ තාත්තගේ ජීව විද්‍යාත්මකව මේ විදිහට ලැබුණු ආදරය අපිට අමතක කරන්න බැරි වෙන්නේ අපේ ජීවිතේ පටන් ගත්තේ එතනින්නේ. ඊට පස්සේ උත්තරීතර හැඟීම තමයි මනුස්ස ජීවිතයේ තියෙන මේ ආදරය කියන එක. අපේ ජීවිතේ පුරාවටම මතක තියෙන තිස්සසරුත් ආදරය කරන එහෙම උත්තරීතර ආදරයක් මුණ ගැහිලා තියෙන්නේ කොහෙන්ද? සුරේෂ් සමහර විට අපි ගොඩාක් ආදර කතා අහලා තියෙනවනේ සුරේෂ්. ඉතින් ලංකාවේ ඔය සාහිත්‍යයේදීත් කතා කරනවා. ඒ වුණාට මම අත්දකින සුන්දරම ආදරේ අනිත් කෙනා වෙනුවෙන් යම්කිසි තමන් ආදරය කරන කෙනා වෙනුවෙන් ඒ ආදරය කරන කෙනාගේ සතුට වෙනුවෙන් තමන්ගේ ජීවිතේ අප්‍රමාණ කැපවීමක් කරන්න පුළුවන් නම් තමන්ගේ ජීවිතේ පරිත්‍යාග කරන්න පුළුවන් නම් අන්න ඒකට තමයි බෝසත් ආදරය කියලා කියන්නේ. එතකොට අපි මේ අද ඇවිත් ඉන්නේ මේ විහාරස්ථානයක. අපි පුත්‍රජානන් වහන්සේ ගැන අහලා තියෙනවා. එදා දීපංකර පාදමූලයේදී සුමේද තවුසානන් විදිහට නියත විවරණ ගන්න අවස්ථාවේ එතන හිටපු තවත් කාන්තා චරිතයක් ඒ මොහොතේම ප්‍රාර්ථනා කරනවා මෙතුමන් වහන්සේ මතු බුදු වන භවය දක්වා එතුමන්ගේ ආදරණීය පාද පරිචාරිකාව වෙන්න මම ප්‍රාර්ථනා කරනවා කියලා. ඒ වෙලාවේ සුමේද තාපසයා කියනවා මම මතු බුදු බව පතන කෙනෙක්. මේ ගමන ඔබ මා සමග එනවා නම් ඔබට අනන්ත අප්‍රමාණ වූ කැපවීම කරන්න වෙනවා. ඇස් ඉස් මස් ලේ දන් දෙන්න මට සිදු වෙනවා. අඹුදරුව දන් දෙන්න සිදු වෙනවා. ඔබට ජීවිතේ වියෝගය දරා ගන්න වෙන එක ඒකාන්තයි. මේ ගමන මා එක්ක එනවා නම් කියලා. එතකොට ඒ කාන්තාව කියනවා ඒ සියලු දුක් ගැහැට වේදනාවන් ඔබ සමග දරාගෙන මේ සසර පුරා ඔබ සමග මේ ගමන එන්න මම ප්‍රාර්ථනා කරනවා කියලා. ඒ තරමයි මගේ ජීවිතේ මා දැකපු උත්තරීතම අධ්‍යාත්මිකම ආදරය ඒ තමයි යශෝදරාගේ ආදරය. මේ ලෝකේ අපිට පරමාදර්ශී ආදරයක් හොයාගන්න ඕනි නම් ඔබ යශෝදරාගේ ආදරය පිළිබඳ හොයලා බලන්න. ඒක කියවන්න. බොහෝ අවස්ථාවල එතුමිය අපි අහලා තියෙන හැටියට අපි දැකලා තියෙන අපි කියවලා තියෙන විදිහට සිදුහත් කුමාරයා ගිහිගේ අත්හැරලා යන බව යශෝදරා නොදැන හිටියේ නැහැ. ඇයට විවාහ වීමට පෙර පවා බොහෝ අය කියනවා සිදුහත් කුමාරයා ගිහිගේ හැරා යන බව. නමුත් ඇගේ ආදරය ඒකෙන් බිඳක්වත් හෙල්ලුනේ නැහැ.
ඇගේ ආදරය කල් පර්වතයක් වගේ ස්ථිරව පැවතුණා. එක්තරා අවස්ථාවක මහබෝසතුන් දුෂ්කර ක්‍රියා කරන අවස්ථාවේ දල පිළි අඳිනවා කියලා දැනගත්තාම ඇයද එම පිළියෙන් සැරසුණා. එක් වේලක් පමණක් ආහාර ගන්නවා කියලා ආරංචි වුණාම එක් වේලක් පමණක් ආහාර ගත්තා. ඉන් පසුවත් විශාල කුමාරවරු ගණනාවක්ගෙන් ඇයට විවාහ යෝජනා ලැබුණත් ඇය ඒ සියල්ල අලුයමුළු කෙළපිඩක් සේ බැහැර කළේ ඒ සංසාර චාරිකාවේ මහබෝසතුන් සමග බැඳුණු අධ්‍යාත්මික ආදරය නිසායි. එහි එක් තැනක ඔබ කියවලා බැලුවොත් ඔබට හමු වෙයි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබුවයින් පස්සේ ඒ මාලිගයට වැඩි අවස්ථාවේ යශෝදරා ඉන්නවා තමන්ගේ සිරිහන් ගබඩාවට වෙලා. ඒ ඉන්න ගමන් කියනවා අනිත් අය බුදුරජාණන් වහන්සේ කියන්නේ කිසියම් දෙවියෙක් බඹුන් කෙනෙක් වෙත ගෙන්වා ගත හැකි කෙනෙක් නෙමෙයි. ඒ නිසා ඔබ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කතා කරන්න කියලා. එකල්හි යශෝදරා කියනවා අනන්ත සංසාරයේ මෙච්චර කාලයක් පෙරුම් පුරා පැමිණි එතුමා මා හමු වෙන්නට මෙතනට වඩින බව මට ඒකාන්තයෙන් විශ්වාසයි කියලා. ඒ විදිහටම බුදුරජාණන් වහන්සේ එතෙන්ට වඩිනවා. ඒ වෙලාවේ යශෝදරා ඒ බුදු සිරිපතුල් ස්පර්ශ කරමින් හඬන විට බොහෝ අය කිව්වා බුද්ධ ශරීරයේ ස්පර්ශ කිරීම නොකළ යුතු බව. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා අනන්ත කාලයක් තිස්සේ මා සමග මේ මුළු ජීවන ගමනම මේ මුළු සංසාරයේම සැරිසරා ආ ඒ උත්තරීතර කාන්තාව හැම කල්හිම මගේ පරමාදර්ශී මගේ ඉලක්කය වෙත යෑමට මට හැම අතින්ම උපකාර කළ ඒ කාන්තාවට මගේ සිරිපතුල් ස්පර්ශ කරමින් හඬන්න ඉඩ දෙන්න නැතිනම් ඇය ලය පැලී මිය යනු ඒකාන්තයි කියලා. ඒ නිසා බුද්ධ ශරීරයේ ස්පර්ශ කරමින් හඬන්නට ඇයට අවස්ථාව හම්බ වෙනවා. සරියුත් මුගලන් අගසව් මහරහතුන් වහන්සේලාට වඩා වැඩි කාලයක් ඒ වගේම 80 මහා ශ්‍රාවකයන්ට වඩා වැඩි කාලයක් එක දිගට සංසාරයේ භවයෙන් භවයට පැමිණි ඒ ආදරය බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවෙත් පැහැදිලි කරනවා. 16 සංඛ්‍ය කල්පලක්ෂයක් හෝ අෂ්ටාලංක්‍ය කල්පලක්ෂයක් දීර්ඝ කාලයක් පෙරුම් පිරූමට නියමිතව තිබූ මේ භව ගමන සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් දක්වා අඩු කර ගැනීමට ඒකාන්ත වශයෙන්ම මට උපකාරී වුණේ යශෝදරාවයි කියලා. ඒ නිසා අනන්ත භව ගමනේ කොයි තරම් කාලයක් කොයි තරම් භව ගණනක් තම ආදරය වෙනුවෙන් යශෝදරා කැප වෙන්නට ඇද්ද? මේ ලෝකේ මේ විශ්වයේ සිටීද වෙනත් කාන්තාවක් තමන්ගේ ආදරය වෙනුවෙන් ඒසා විශාල කැපවීමක් සිදු කරපු. අවසානයේදී ඇය රහත් මෙහෙණියක් වෙලා පිරිනිවන් පෑ දවසේ ඒ චිතකයේ අසල 33 පැයක් පුරා බුදුරජාණන් වහන්සේ ඇයට ගෞරව දක්වන්නේද ඒ උත්තරීතර ආදරය වෙනුවෙන්. ඒ නිසා ආදරය කියන්නේ ආකර්ෂණයවත් හැඟීමක්වත් නෙමෙයි. ඒක උත්තරීතර මානවීය හැඟීමක්. එය සංසාරයෙන් සංසාරයට පුරා ගමන් කරන උත්තරීතර අධ්‍යාත්මික හැඟීමක්. ඒ නිසා සිදුහත් කුමාරයා සහ යශෝදරා ඇර මම දන්නේ නෑ ඒකට වෙන ආදරයක් පෙන්වලා දෙන්න. ඒ තමයි මම මගේ ජීවිතයේ දකින උත්තරීතරම ආදර කතාව. සාර සංඛ්‍ය කල්පලක්ෂයක්
වාර අත නොහැර එන එක ලේසි වැඩක්ද? පුංචි පුංචි දේවල් වලිනුත් රිද්දගෙන ආපස්සට හැරිලා යන්න හදන හිත් එකතු කරගෙන අසංකේය කැපකිරීම කරමින් අත නොහැර එන එක ඒ තරම් කාලයක්. ඒක ලේසි දෙයක්ද? ඒ තරම් කල් සාර සංඛ්‍ය කල්ප ලක්ෂයක් වාර අත නොහැර ගමන කෙලවර වන දවසේ ඔබ හිතන්නේ ඇගේ හිත යශෝදරාවගේ හිත කොයි වගේ වෙන්න ඇතිද? තලීසනේ සිත සලී හඬන විට ඇටි දෙපා ළඟ යශෝදරාවෝ පිපිනිවන් මල් සාදුකාරදී නිවී පහන් විය උදැසනක්සේ ලාදලු පෝපත් සෙමින් සැලෙනසේ යශෝදරා දේවී මේ නෙල්ලිගල ඉන්නකොට කියන්න සුදුසුම කවියක් මට මතක් වුණා. මං හිතනවා මේ කවිය කියන්න මේ ලංකාවේ වෙන කිසිම තැනක් නැතුව ඇති කියලා. නෙල්ලිගල මේ ස්ථානය තමයි මේ කවියට හරියටම ගැලපෙන කේන්ද්‍රස්ථානය. එහෙම නැත්නම් මධ්‍ය ලක්ෂ්‍ය බවට පත් වෙන්නේ. බතට කන්න බැරි බතලේගල කන්ද. හුනට කන්න බැරි හුන්නස්ගිරි කන්ද. අල්ලට කන්න බැරි අලගල්ලේ කන්ද. මෙකඳු තුනට නායක සමනල කන්ද. මේ සියලු කඳු වැටි තියෙන්නේ නෙල්ලිගල වට කරගෙන සනත්ස. මේ ස්වභාව සෞන්දර්ය ආදරයත් එක්ක එකතු වෙලා මේ ස්වභාව ධර්මයේ තියෙන ආදරේ භුක්ති විඳින්න අපි සුදුසුයිද? අපි ස්වභාව ධර්මය රකිමින් ආදරය කරනවද? එහෙම නැත්නම් අපි විනාශ කරත් ස්වභාව ධර්මය අපිට ආදරය කරනවද සනත්ස? මේ විශ්වයේ නීති තියෙනනේ සුරේෂ්. ඒ නීතිවල වැදගත් නීතියක් තමයි ඔබ දෙන්නේ මොනවාද? ඔබ වැඩි වැඩියෙන් දෙන දේ ඔබට වැඩි වැඩියෙන් ලැබෙයි කියලා. ස්වභාව ධර්මයේ නීති මේ විශ්වයේ නීති 12ක් තියෙනවා. අද
ආදරවන්තයන්ගේ දිනේ ආදරවන්තයෙක් නැත්නම් ආදරය කරන්න පාර්ට්නර් කෙනෙක් නැත්නම් චුට්ටක් මේ විශ්වයේ නීතියට සවන් දෙන්න. විශ්වයට සවන් දෙන්න මේ තරම් ලස්සන තැනක් තවත් තිබේද? ඔබ කිව්වා වගේම. කාට හරි ප්‍රේමයක් සිතට ආවන් පස්සේ සිතේ ඇති වෙන්නේ පුදුමාකාර හැඟීමක්. ඒක කම්පනයක්. ඒ ප්‍රේමය බිඳ වැටුණු ඕන තරම් දවස් තියෙනවා. හැබැයි ඒ බිඳ වැටුණෙන් පස්සේ ඒ තිබුණු ආදරයට ආදරය වෙනවා නම් ඒ තිබුණු ආදරයට අගය කිරීමක් තියෙනවා නම් සාප කිරීමක් වෙන්නේ නැහැ. ඒ හින්දා තමයි කසුනි මෙහෙම කියන්නේ මලක් නම් කොතන පිපුණම මොකද? මල කොතැන පිපුණම මොකද? පිපුණු වග මල දන්නවා. ගඟ කොතැන ගැලුවම මොකද? ගලන වග ගඟ දන්නවා. සඳ කොතැන දිලුනම මොකද? දිලෙන වග සඳ දන්නවා. නුඹ කොතැන සිටියම මොකද? නුඹ ඉන්න බව මං දන්නවා. අර විලාප කියමින් හිටපු ගීත සංස්කෘතිය වෙනස් කරපු අපූර්වම සන්ධිස්ථානයක් තමයි ඔය ගීයත්. මට මතකයි ඔය ගීය දීපිකාගේ අතට ආපු වෙලේ ඇය කතා කරලා කිව්වා සුබවාදී විදියට ආදරේ දිහා බලන්න ඇරඹුමක් මන් තිබ්බා. අයියේ මේ ගීය කොහොමද කියලා බලන්න කියලා. ඒ ගීය මං හිතන්නේ ගායනා කරලා බොහොම කෙටි කාලෙකින් ඇයගේ විවාහයත් සිදු වුණා. ඒ කියන්නේ ඔබට නැති වෙච්ච දෙයක් ගැන කවදාකවත් කම්පා වෙන්න එපා. ඒක ගැන දුක් වෙන්න එපා. ඒ ආදරයට ආදරේ දෙන්න. එතකොට අර හදේ කොතනක හෝ හිඳී ඔබ නිදාන මෙන් ඒ ප්‍රශ්න මොකුත් වෙන්නේ නැහැ. මොකද මෙත් වැඩීම මෛත්‍රිය තරම් මේ ආදරයත් එක්ක එන ලිංගිකත්වය, ඒ ලිංගිකත්වයට එක්ක එන sexual jealousy, ලිංගික ඊර්ෂ්‍යාව තමයි අපි බෙහෙවින්ම ආපහු අර කඩු එහෙම නැත්නම් කිනිසි මන්නාගෙන යන්නේ අහිමි වෙච්ච ප්‍රේමය දරුණු විදියට පරිගන්න. හැබැයි මේ නෙල්ලිගල අපේ හාමුදුරනේ ඔබ වහන්සේ මේ කඳුගට පෙරට ඇවිල්ලා පුංචි දරුවෙක් විදියට ඔබ වහන්සේ පැවිදි භාවයට එන්න කලින් පුංචි දරුවෙක් විදියට ඇවිල්ලා මේ සරුංගල් අරනකොට මේ පරිසරයට දැක්කපු ආදරේ හින්දාමයි ඔබ වහන්සේ මේ තරම් මේ විශ්වයටම ජාත්‍යන්තරයටම බුදුදහම බෙදලා දෙන්න පුළුවන් තැනක් මේ අපූර්ව නිර්මාණයක් කරන්නේ. මේ ආදරය හැමතිස්සෙම විරුද්ධ ලිංගිකයා වෙත එල්ලවිය යුතු ආදරයක්ද? නෑ. ඒක සබාධමයට දක්වන ආදරයක්. ඒක විශ්වයට දක්වන ආදරයක්. ඔබේ හදවතේ හැමතිස්සෙම ආදරය තියෙනවා නම් ඒ ආදරණීය හදවතකට හැමතිස්සෙම හැම දෙයක්ම හරියනවා. ඔබ දකින දෙයක් දිහා ආදරයෙන් බලන්න ඒ වගේ දේවල් ඔබට ලැබෙනවා. හැබැයි ඊර්ෂ්‍යාවෙන් බැලුවොත්, කේන්තියෙන් බැලුවොත් අනේ මට නෑ කියලා දුක හිතලා බැලුවොත් ඔබ ගාව තියෙන දේවලුත් යනවා. ඒකින්ද ප්‍රේමකීර්ති කියපු දෙයට මං කොහෙත්ම එකඟ වෙන්නේ නැහැ කියලා මට හැම දවසකම හිතෙනවා. ආදරයයි වෛරයයි අතර ඇත්තේ කෙස් කැසකට සමාන වෙන සක්කිරණ එහෙම වෙන්න බෑ. ආදරේ නම් ආදරයේ උත්තරීතර පරිත්‍යාගයක්මයි. ඒක දෙන දෙයක්මයි. ඒක දෙන්න ඔබට ඔබේ ජීවිතේ අවශ්‍යම කරන දේවල් ඔබ කරා ලං වෙනවා. දැන් අද මෙතෙන්ට ආවන් පස්සේ ජයසේකර මහත්මයා මගෙන් ඇහුවා ටෙස්ලාගේ 369 ක්‍රමය ගැන හුඟක් කතා කරනවා. ඇයි මේක එපා කියන්නේ කියලා. මම ඒ වෙලෙත් කිව්වා ටෙස්ලාගේ 369 වගේ ක්‍රම හරි
විශ්වයේ තියෙන රහස් තියෙන ක්‍රම. හැබැයි චුට්ටක් හිතන්න ටෙස්ලා තනිකඩියෙක් විදිහට මිය යන්නේ අවුරුදු 86ක් වෙලා. තනියම. ටෙස්ලා මිය යන්නේ දිලින්දෙක් විදිහට. ඇයි අපි මේ විශ්ව නීති පාවිච්චි කරන්න නම් අපි ඒ සඳහා අධ්‍යාත්මිකව සූදානම් වෙලා ඉන්න ඕනි. ආකර්ෂණ නීතිය හෝ මේ රහස් දිනා ගන්න ෂණික දේවල් ලබා ගන්න ෂණික දේවල් වලට යන්න කෙටි ක්‍රම හොයනවා නම් ඊට වැඩි හුඟක් හිතන්න සබදාම ගැන. සබදාමේ නීතිය දිහා බලන්න. ඕනම බීජයක් පැලවෙන්න නම් ඒ බීජය කුණු ගොඩක කළුවර තැනක තිබිය යුතුයි. පොළවේ ඇතුළේ තිබිය යුතුයි. ඒ බීජය පොළවට මතුවෙන්න කාලයක් ගත වෙනවා. එතකලින් අපි සාතු සප්පායම් කරන්න ඕනේ. හැබැයි සමහරට මේ කඳුවල තියෙන ගස් කොළන් වලට එහෙම කිසිම සාතු සප්පායමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ තමයි මේ බීජය ගහක් විදියට, වෘක්ෂයක් විදියට නැවත පොළවට සෙවන ඔක්සිජන් ලබා දෙන්නේ. ජීවිතයේ සිහිනත් ඒ වගේ. ඔබ අන් අය කෙරෙහි දක්වන මෛත්‍රිය, ඔබ අන් අය කෙරෙහි දක්වන කරුණාව, ඔබ අන් සියලු දෙනා කෙරෙහි දක්වන සෙනෙහස ඔබට පුළුවන් නම් වතුර වැටලා ඉන්න හැම සතෙක්ම, ඔබ නෙතට දකින හැම සතෙක්ම ජීවත් කරවන්න, ඔවුන්ට අභයදානය දෙන්න. ඔබට කවදාකවත් ආදරේ අහිමි වෙන්නේ නැහැ. ආදරය ප්‍රමාද වෙලා තියෙනවා නම්, තාමත් ලැබිලා නැත්නම් ආදරේ කරන අයට මෙත් වඩන්න. ඊර්ෂ්‍යාවෙන් බලන්න එපා. කුහක වෙන්න එපා. වැලන්ටයින් සාමි, අද මේ වැලන්ටයින් දිනේ සමරන වැලන්ටයින් සාමිවරයා සටන් කරන්නේ ඒ වගේමයි. මං හිතන්නේ ඔබට බලන්න පුළුවන් ගිය සිකුරාදා බැලුම්ගල අහන්නේ කතාව කොහොමද කියලා. බැලුම්ගල ඇහුවොත් ඔබට දැනෙන ගන්න පුළුවන් වේවි වැලන්ටයින් සාමිවරයා ඇයි මේ වගේ දවසක මේ දවසක් ඇති වුණේ කියලා. ඒ හැමදේම තියෙන ආදරයට තියෙන ගෞරවය නිසා. ඒ හින්දා ආදරයට ආදරය වෙන්න. ටිකක් එහා මෙහා වෙලා ඇස් දෙක කරකවලා සුබදහම දිහා බැලුවොත් ඔබට විඳින්න, දැකගන්න, දැනෙන්න හුඟක් දේවල් නෑ. හාත්පස විහිදී ගිය කළුවර, අර හරිත පැහැයට පෙනුණු කඳු පන්ති අස්සෙත් කළුවරේ ගස්වැල් එකිනෙකා වෙලා ගනිමින් ඇති. ඔවුන් දුරස් බව දුරකොට ඇති. ඒ අතරේ මන්දස්මිතයක් නගමින් ඈත ආකහෙන් හඳ මතුවෙනවා. ඔබ දැක්කද? මට ඕනේ මේ යාය පුරා පුංචි හුරතල් හිනා හඬක් ඔබට අහන්න දෙන්න. මවා ගන්නවද? ඒ හුරතල් කිරි හිනා හඬ අහනවද දැන්? ගිය තැනකින් වරෙල්ලා පුංචි පුතා ඇවිල්ලා
සන්දියේ ළඟ කළාට කුරුල්ලන්ට හරිම ආදරේ තමන්ගේ පෙම්වතීට පෙම්වතාට තෑගි දෙන්න ඕන තරම් තැන් තියෙනවා. මට දැනගන්න ඕනිකම තියෙන්නේ මේ රාජ්සර්ගෙන් ඔය ඈත කාලේ පර්ෆියුම් හොයාගෙන අපේ රටේ ඉතිහාසයේ සුපර් මාකට් වලට පයින් ඇවිදගෙන ගිය තරුණයෝ ඉන්නව නේද සර්? ඇත්තෙම අපිට ඉතිහාසයේ එක්තරා අවස්ථාවක වාර්තාවක් හම්බෙනවා. තිස්ස මහරාමේ පුරාණ මාගම නගරයේ හිටපු තරුණයෙක් තමාගේ පෙම්වතියට සුවඳ විලවුන් රැගෙන ඒම සඳහා අනුරාධපුරයට ගමන් කරයි කියලා. මොකද අපි දන්නවා අනුරාධපුර නගරයට බටහිර දිසාවෙන් මාතොට අන්තර්ජාතික වරාය තිබුණා. මේ වරායට පර්ෂියාවෙන් නැව් ගමන් කළා. ඉතින් ඊටාම ලෝකයේ සුවඳවත්ම සුවඳ විලවුන් මේ වරායට ආවා. ඉතින් අනුරාධපුර නගරයේ වෙළඳ සැල්වල සල්පිල්වල මේ සුවඳ විලවුන් තිබුණා. ඉතින් මාගම තිස්ස මහරාමයේ ඉඳලා අනුරාධපුරයට ඇවිල්ලා තමන්ගේ ස්නේහය වෙනුවෙන් සුවඳ විලවුන් ගෙනියන්න ඒක අපේ ඉතිහාසයේ පේන ස්නේහය පිළිබඳ ඊටාම ප්‍රබල සංකේතයක් හැටියට පෙන්වලා දෙන්න පුළුවන්. එතකොට දැන් මේ පයින් එච්චර දුර ඇවිල්ලා තමන්ගේ පෙම්වතියට මේ විදිහට ආදරේ පූජා කරනවා වගේම මට මතකයි මේ සර්ත් එක කතා කරගෙන ඉන්න දවසක කිව්වා මේ සුරේෂ් ඔය දැන් මේ ගල්වල තමන්ගේ නම ලියන එක එහෙම නැත්නම් ඔය බාල්කවල පෙම්වතාගේ පෙම්වතියගේ නම ලියන එක ඒක ඉතින් මේ මහා අරුමයක් නෙමෙයි ඉතිහාසයේ තමන්ගේ අත්සලකුණු තියලා තියෙනවා. මං හිතන්නේ ඒක ක්‍රිස්තු පූර්ව මට මතකයි ඈත යුගයකත් අපි ප්‍රේමය වෙනුවෙන් ආව කියන සනාථ කිරීමකුත් හම්බෙලා තියෙනවා නේද සර්? ඔව් අපිට යාල කැලෑව ඇතුලේ ගල් ගුහාවක දකින්න ලැබුණා. ඒ ගල් ගුහාවේ බිත්තියේ මට මතක් වෙන්නේ මේ නෙල්ලිගලට ආවම මේ වගේම උස් තැනක් එතන ඈතින් මූදු සිටිජය අපිට පේනවා. ඒ ගල් ගුහාවේ ඇතුළත අපිට දකින්න ලැබුණා කහ පාට සහ රතු පාට අත්සලකුණු වගේක් තියෙනවා. මේ අත්සලකුණු යුගල 21ක් එතන තිබුණා. පස්සේ අපි මේ අත්සලකුණු මිනුම් ගත කරාට පස්සේ අපිට තේරුණා රතු පාට අත පිරිමි කෙනෙක්ගේ කහ පාට අත ගැහණු කෙනෙක්ගේ කියලා. ඉතින් ඒ වගේ යුවල පිරිමි සහ ගැහණු තරුණ අය වෙන්න ඕනේ. අත්වල ප්‍රමාණය අනුව 21 දෙනෙක් ඒ ගල් ගුහාවට ඇවිල්ලා තමන් එහි පැමිණි බව පිරිමියා රතු පැහැයනොත් ගැහණිය කහ පැහැයනොත් අත්වල තවරාගෙන ඒ බිත්තියේ සටහන් කරලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ කියලා තියෙන්නේ අපි මෙතනට ආවා මේ මෙතන තියෙන සුන්දර චමත්කාරය අපි වින්දයි කියලා සලකුණක් තියලා ගිහිල්ලා තියෙනවා. දැන් එතකොට මට ඕනේ මේ ඉස්සුරු මුනිය පෙම්වතුන් ගැන කතා කරනවා. සීගිරියේ පෙම්වතුන් ඇවිල්ලා ලීලා ගියපු තැන් තියෙනවා. මේවා අරගෙන අපි වර්තමානයට ආවද? අපිට ඒ උරුමය දිගටම තිබුණා. සීගිරි කුරුටු ගීවලක් තියෙනවා මේ ආදරයේ ප්‍රේමයේ පිළිබඳ තිබෙන සටහන්. මට මතකයි එක තැනක ලියලා තියෙනවා ඝනගල් බින්දර දුට් පැණිත්තක්සෙයි කියලා පාඩයක්. ඒ කියන්නේ තරුණයා කියනවා මේ මම මේ දකින්න සීගිරි කාන්තාවන් ඒගොල්ලෝ මට
ආදරය කරනවා. ඒක මට හරියට පොළවේ තියෙන තද ගලක්. අපි කියන්නේ පිහිටිගල බින්දට පස්සේ දකින වතුර බින්දුවක් වගේ මට ඒක දැනෙන්නේ කියලා. ඉතින් ඒ වගේම ඊටම ලස්සන දේවල් තියෙනවා සනත්. එක ගීතයක ලියලා තියෙනවා මේ ඊටම චමත්කාර ජනක විදිහට ඇසීමි හසුන්සේ විල්දුට් මේ කාන්තාව hina වෙන හැටිය හසුන් කියලා කිව්වේ හර්ෂය. ඒක හරියට කොයි වගේද වතුර දැකපු හංසයාගේ මූණට එන සිනහව වගේ කියලා. ඉතින් මේ උරුමය අපි අරගෙන ආවා. ඉතින් අරගෙන ඇවිල්ලා මට මතකයි 70 දශකයේදී කියවන්න හම්බෙච්ච නිසඳසක්. මම හිතනවා මේ වෙලාවේ අපි ඒක මතක් කරන්න ඕන. අපි ඒ අරගෙන ආපු මේ ස්නේහය ආදරය පිළිබඳ සංකල්පය කොහොමද ගොනු වුනේ කියන කතාව. ඒක අපි කාටත් ආදර්ශයක් වෙන හොඳ පබඳුමක්. ඒක කියන්නේ මට ඔබ තිස්ස මේ යශෝදරා දේවිය ගැන කියනකොටත් මගේ මතකයට ආවේ මම ඒක සූදානම් වෙලා ආවේ නැහැ ඒක කියන්න ඕන කියලා මෙතන. නමුත් තිස්ස යශෝදරා දේවියගේ අප්‍රමාණ සඳකිඳුරු ජාතකේ පව අපට කියන්නේ අප්‍රමාණ ස්නේහය ගැන කියනකොට ඒ කවිය කියන්නේ ඈත සිට පිරිනමන භක්තිය දෙපා මුල ගෙනත් තබන බුහුමන ඒ එකක්වත් නොවේ ආදරය දිවා රෑ දෙකෙහි හද සමීපෙහි දැස දල්වා බලා සිටින්නා දෙකි ස්නේහය. මං හිතන්නේ අපි ඒ සීගිරිය හරහා ඒ වගේම අර යාල ගල් ගුහාව හරහා පරම්පරාවෙන් පරම්පරාවට අරගෙන ආපු ආදරය දලුලලා පරිණත වුණේ ඈත සිට පිරිනමන භක්තියවත් දෙපා මුල ගෙනත් තබන බුහුමනවත් නොවේ ආදරය දිවා රෑ දෙකෙහි හද සමීපෙහි දැස දල්වා බලා ඉන්නා දෙකි සෙනෙහස. අනාදිමත් කාලයක අනන්ත වතාවක් කොයි අය කොයි විදිහේ පරිත්‍යාග කරන්නට ඇතිද කවුරුන් වෙනුවෙන්. ඒ අතරේ විරුවන් තමන් ගැනවත් හිතන්නේ නැතුව සමූහයක් ගැන හිතන ආදරය තමන්ගේ අය ගැන හිතන්නේ නැතුව වෙන අයගේ අයවලුන් ගැන හිතන ආදරය ඒක ගැන හිතන්නවත් පුළුවන්ද? ඔබට මම කිව්වත් දිග හුස්මක් ගන්න කියලා ඔබේ හුස්ම අරගෙන ඒ හුස්ම ටික සිරුරෙන් එළියට දානකොට ඔබේ ලේවලට කාන්දු වෙලා ඇති අතීතයේ පටන් මේ මොහොත දක්වා මේ රන් බිම මේ මව් බිම සුරකින්න තමන්ගේ අවසන් හුස්ම පොද වාතලයට මුහු කරපු විරුවන් අභිමානනීය විරුවන් වෙනුවෙන් පිදෙන පරිත්‍යාගශීලී ආදරය. සෙනෙවිසුරු කලරු පුසෙන් මන්දදුරු කැප්පටි පොල සෙනෙවිසුරු කලරු පුසෙන් මන්දදුරු අවිරුවිකුම් පෑයුරු නුඹට පුතේ වෙහිමියුරු කරන දෙරන මතේ ගැටි වැටි මල මොහොතේ ජාති කරන දෙරන මතේ ගැටි වැටි මල මොහොතේ සුන්දර සුරඹුන්ගේ අතේ නෙලවෙන
සින්නේ මට සුළඟයි මේ එන්නේ මගේ පුතා නැලවෙන්නේ මගේ පුතා නැලවෙන්නේ මගේ පුතා ජාතිය රන් විමනක් වේ ආගම මිනි පානක් වේ. එය රැක ගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නොම වේ. තිසස අද මේ මොහොතේ අපි අරගෙන ආපු මේ ප්‍රේම කතාවේ කෙලවරට වගේ පැමිණිලා තියෙනවා කියලා මට හිතෙනවා. මේ ආදරය කොයි වගේ එකක් කියලාද තිසසට මේ වෙනකොට හිතෙන්නේ? ඔව් සරේස් දැන් සබාදහමට ආදරය කරන එක ගැන අපේ සනස්සර කිව්වා. ඒ වගේම මානවීය පරිණාමයේ එක් යුගවල ගල් ගුහාවල ගත කරපු කාලේ ඉඳන් ආපු ආදරය ගැන අපේ ආදරණීය රාජ් සෝමදේව සර් කිව්වා. ඒ වගේම දැන් මේක දුන්න එකෙත් මේ පැත්තේ තියෙනවා කොන්දේසි විරහිත ආදරය කියලා. දැන් මම පොඩි ප්‍රශ්නයක් ඔබෙන් අහන්නම්. අපිට ආදරය කරන්න පුළුවන් මිනිසුන්ට විතරයිද? අපිට ගහකොළ සතා සිව්පාවට ආදරය කරන්න පුළුවන් නේ. හරි. ගෙදර ඕගොල්ලෝ ආදරෙන් පූසෙක් හදනවා කියලා හිතන්නකෝ. ආන්නේ පූසා ඔබේ බත් එක හොරෙන් කාපු වෙලාවට උට පහර දෙන්න හිතෙනවා නම් එතන පොඩි කන්ඩිෂන් එකක් තියෙනවා නේද? කන්ඩිෂන් ඇප්ලයි. ඒ කියන්නේ පූසා එච්චර ආදරෙන් උට හරි ආදරේ ඌව නාවන ඔක්කොම කරනවා. නමුත් ඔබ බත් එක බෙදලා තියෙන වෙලාවේ අපිට පේනවා මේ ඌ ඇවිල්ලා මාළු කෑල්ල කනවා හොරේ. ආන්න එතකොට ඔබේ ආදරයට මොකද වෙන්නේ කියලා බලමු. පොළු පාරක් තමයි ඌට වදින්නේ නේද? ඒ කියන්නේ ඌ අපිට හානියක් නොකරන තාක්කල් අපි ඌට ආදරෙයි. ඒක තමයි කන්ඩිෂන් එක. දැන් බලන්න ඔතන ඔබ ඉන්න තැන ඔය පොඩි කූඹි හැම ඔය කුරුමිනිය හැම ඇති. ඇයි ඒගොල්ලන්ට ආදරය කරන්න හිතෙන්නේ නැත්තේ? ඒගොල්ලන්ගෙන් ඔබට ප්‍රයෝජනයක් නැහැනේ. ඒ නිසා අපේ සනස්ස කිව්වා වගේ ප්‍රයෝජනයක් බලාපොරොත්තු වෙන දෙන දෙයක් නෙමෙයි ආදරය කියන්නේ. ඔබට පුළුවන් නම් මේ හැම දෙයකටම කිසිම කොන්දේසියකින් තොරව ආදරය කරන්න. ඒ කියන්නේ එතකොට මැරෙන්න යන කූඹියෙක් වතුරේ ගිලිලා ඌ අපි ගොඩින් අරන් තියන්නේ අපිට උගින් ප්‍රයෝජනයක් ඇතුව නෙමෙයි. කිසි ප්‍රයෝජනයක් නැහැ. ආන්න ඒ වගේ කොන්දේසියක් නැතුව ආදරය කරන්න පුළුවන් නම් ඒක තමයි මට දැනෙන සැබෑ ආදරය. තව එක දෙයක් කියන්න ඕනේ. ඒ තමයි අපේ මහ බෝධිසත්වයන්ට නිවන් දකින්න අවස්ථා 4-5ක්ම සංසාරෙදී හම්බ වෙනවා. ඒ හම්බ වෙන හැම අවස්ථාවක්ම මග හරිනවා. එතුමා දන්නවා ඒක මගේ හැරියොත් සමහර විට සංසාරේ සතර මහා පායට යන්නත් ඉඩ තියෙනවා කියලා. අනන්ත දුක් විඳින්න ඉඩ තියෙනවා කියලා දන්නවා. හැබැයි එතුමා ඒ වෙලාවේ නිවන් දැක්කොත් හිතනවා ඒ නිවන් දැක්කොත් මට විශාල පිරිසකට ධර්මය අවබෝධ කරලා කියලා ඒගොල්ලෝ සසර දුකින් එඩකරන්න ලැබෙන අවස්ථාව නැති වෙලා යනවා. ඒ නිසා එතුමා ඒක කැප කරනවා ඔබ අප වෙනුවෙන්. දැන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑලා වසර 2600ක් විතර ගිහින කාල අද අපි වෙනුවෙන් එතුමා එකල එහෙම හිතලා තියෙනවා. අපිට තියෙන කිසිම නෑදෑකමකටවත් නෙමෙයි මතු උපදින්න ඉන්න අයට ආදරය කරලා තියෙනවා. අපි කවදාවත් මතු උපදින්න ඉන්න අයට ආදරය කරලා නැහැ. අන්න ඒකට තමයි මහා කරුණාව කියන්නේ. unconditional love. කොන්දේසි විරහිත ආදරය. ඔබ පුළුවන් නම් මේක පුහුණු කරන්න ජීවිතේ කොන්දේසි වලින් තොරව ආදරය කරන්න. මේ පුහුණු කිරීම කිව්වහම ඉතින් සනත් සර් තමයි ඉන්නේ. සනත් සර් ඇත්තටම මෙහෙම ආදරේ ඔය ආකර්ෂණ නීතිය වගේ දෙයක් එක්ක ගැට ගහගෙන අපිට පුළුවන් ද ආදරේ ඇත්තටම සනත් සර් පුහුණු කරගන්න? අනිවාර්යයෙන්ම පුළුවන්. මතකද අපි ජයවර්ධනපුරයෙන් පටන් ගත්ත විදිය.
මේ කොන්දේසි විරහිත ආදරේ තරංගා ඉස්සෙල්ලාම අපි අරගෙන ගියේ ජයවර්ධනපුරට. ඊට පස්සේ අපි ගියා පේරාදෙනියට. පේරාදෙනියෙන් අපි ගියා රුහුණට. රුහුණෙන් මේ අද ඇවිල්ලා ඉන්නේ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානෙට. ටිකක් අමුතු ගමනක්. නේතිස්සස අපි අර වෙනද විශ්වවිද්‍යාලවල ගිහිල්ලා කරනට වැඩිය අද ටිකක් වෙනස් පරිසරයක්. අර පැත්තෙන් හඳ ආපහු පුර හඳ පායගෙන එනවා. අර ඔබ දැක්ක අවුව ගෙවිලා ගිහිල්ලා ඒ විනු සැඳ කරුවල ගලාගෙන ඇවිල්ලා. ගුමු ගුමුව වදුලේ කුසු කුසුව ගඟුලේ මේ සේරම ඇහෙන්න පටන් ගත්තේ තාදරේ දැනෙන්න පටන් ගත්තන් පස්සේ කියලා හිතනවා. මේ මොහොතේ දැන් ඇහුවේ මේ මොහොතේ අපිට දැනෙන්න දෙන්නේ මොකද්ද කියලා. මේ මොහොතේ මට පුදුමාකාර ආනන්දනීය හැඟීමක් දැනෙනවා. මං හිතන්නේ මේ අවුරුදු 4කින් 5කින්වත් දැනුන් නැති තරම් පුදුමාකාර ආනන්දනීය හැඟීමක් ඇති වෙනවා. ඒකට බලපාන හේතු ගණනාවක් තියෙන. සියල්ල කියන්නේ ගියොත් එහෙම වෙලා යනවා. හැබැයි එකක් නෙල්ලිගල හාමුදුරුවෝ මේ මවපු දසුන නෙල්ලිගල හාමුදුරුවෝ මේ මවපු දසුන දැන් අපි තාමත් දන්නේ නැහැ උන්වහන්සේගේ සිතේ මොකද්ද තියෙන්නේ කියලා මේ පඩිපෙළ මැද සහ මෙතන අපි තව අවුරුදු 5කින් එනකොට මේ භූමිය කොයි වගේ වෙයිද මේ පරිසරයේ තියෙන සුන්දරත්වය ඊගවට ඔබ අර ඉස්සල්ලා කියපු අමරදේවයන් සහ නන්දමාලිගේ ගීයත් එක්ක මගේ හදවත සම්පූර්ණයෙන්ම වෙනස්ම තැනකට ගෙනිච්චා. මොනිසිරිපාසි මෙවින්නේ. පුදුමාකාර විදියට ගෞරවයක් ආදරයක් අපි අපේ රට ගැන අපේ සහෝදර ජනතාව ගැන දැනෙන්න පටන් ගන්න වෙලාවක්. මට ඒ වෙලේ මේ කෘතඥතාවය කියන දේ කසුනි අපි හැම දවසකම කතා කරන දේ. කෘතඥතාවය කියන දේ මේ කෘතඥතාවයේ තියෙනවා නම් gratitude attitude of gratitude අපි ස්තුතිවන්ත වීම අපේ හදවතේ තියෙන නම් අපේට ආකර්ෂණ නීතියට අනුව හැමදේම වෙන්න පටන් ගන්න එතන. අපේ ආදරණීය ඒ වගේම හුඟක් ගෞරවයට ලක් වෙන මහාචාර්ය රාජ් සෝමදේවයන් අර එහා කෙළවර ඉන්නේ. මුළු ලෝකයක් ආදරය කරන මේ කාලේ ඉහළම තරුවක් වෙච්ච තිස්සස මේ මැද ඉන්නේ. මමත් ඉන්නවා මෙතන. අපි තුන්දෙනාට මෙතන මේ රඟ දක්වන්න දීලා අපි තුන්දෙනාට වැඩි ඔය ආදරය ගැන කියන්න පුළුවන් හොඳම සුදුස්සා අර මුල්ලට වෙලා හැංගිලා ඉන්නවා. එතුමා මේ හැම දෙයක් පිටිපස්සෙම ඉඳලා අපිට වැඩි මේක ලස්සනටම කතා කරන්න පුළුවන් ඒ ශක්තිය හොඳටම තියෙන කෙනා. එතකොට අසංග ජයසූරිය මැතිතුමාට කොහොමද දෙයියනේ මෙච්චර හැංගීමක් එන්නේ අපි තුන්දෙනාට මේක දීලා අතෙන්ට වෙලා ඉන්නේ. එතුමා මේ හැම දවසකම කරන වැඩි ඕකට. එතකොට මේ හැම දෙයක් පිටිපස්සෙම තියෙන්නේ මොකද්ද සුරේෂ්? ආදරය. එතුමා මේ කරන දෙයට ආදරේ නැත්නම් ඒ කරන දෙයට ගෞරවය නැත්නම් අපිට මේ වගේ ආරාධනා කරන්නේ. අද ඔබතුමා කසුනිට සහාය ගායනාවෙන් එකතු වෙන්න කියලා ගන්නේ නැහැ ඒ ආදරේ විශ්වාසය නැත්තම්. දැන් අද මට මේකප් එක දැම්මේ භාෂී පොඩ්ඩක් මෙතෙන්ට එන්න පුළුවන් විදියට මූණ හදලා දුන්නේ භාෂි. මේ හැම දෙයක් පස්සෙම තියෙන්නේ ආදරය. ආදරය අල්ලන හැම දෙයක්ම ආදරෙන් අල්ලන්න. මට ඉස්සර මම බ්‍රිටිෂ් කවුන්සිල් එකේ වැඩ කරන කාලේ කම්පියුටර්ස් වැඩ කරන්න නැතුව ගියාම මම ගිහිල්ලා අල්ලපු ගමන් කම්පියුටර් වැඩ කරනවා. ඒ කාලේ මට කියනවා මේ you have a golden hand කියලා. මේ මොකක්ද මේ ආපු ගමන් කම්පියුටර්ස් වැඩ කරන්නේ මොකක්ද කියලා. මං කියන්නේ එක මං ගිහිල්ලා ආදරෙන් කතා කරනවා. ඔබ කතා කරන්න බලන්න ද්‍රව්‍ය වලට. බලන්න මේ දේවල් වෙනස් වෙන විදිය. ආදරේ හැමතැනම. රාජ්‍ය එතකොට මේ හැමතැනම තියෙන ආදරේ ඉතිහාසයේ ඉඳලා අපිට ආපු ආදරේ මේ වෙනකොට මොන වගේ තත්ත්වයකද තියෙන්නේ සර්? සුරේෂ් හැම වෙලාවෙම මාව ඉතිහාසයට පටලවනවා. මම ඉතින් ඉතිහාසයෙන් ගැලවිලා වර්තමානයට එන්න හදනවා හැම වෙලාවෙම. ඉතින් මේ මම හිතනවා ඉතිහාසය ආදරය වගේ බොහොම සෞම්‍ය ස්නේහය කියන්නේ බොහොම මටසිලුටු දෙයක්. ඕකට ඔය නොපෙනෙන ගැඹුරු ඉතිහාසය ගාවගෙන අපි ඒක ටිකක්
රළු කරන්න නැතුව අවශ්‍ය නැහැ. මට එහෙම හිතෙනවා ඕනට වැඩි කියලා දැන් ඉතිහාසයේ. ඉතින් මම ඊට වැඩි දෙයක් කියන්න කැමතියි මේ වෙලාවේ මේ සාකච්ඡාව අවසන් වෙන මොහොතේ අපිට මගහැරිච්ච දෙයක්. අපි ආදරේ සුභවාදී පැත්ත පමණයි කතා කළේ. අපිට පේනවා සමාජය දිහා බලනකොට අපි නිතරම යථාර්ථය ගැන කතා කරන්නත් ඕනේ ඇත්ත ඇති සැටියෙන්. ඒතර අපිට පේනවා ආදරයෙන් බැඳෙන අය ඒ බැඳුනට වඩා ඉක්මනින් වෙන් වෙලා යනවා. ඒ වගේම දුක් වෙනවා. ඒ වගේම වෛරය තරහ ඇති කරගන්නවා, පරිගැනීම ඇති කරගන්නවා. ඒ නිසා අපි එළඹ සිටි සිහියෙන් ජීවත් වෙන්නට ඕන. අපේ ගරුතර මහා සංඝරත්නය අපේ ස්වාමින් වහන්සේලා නිතරම අපිට කියන්නේ එළඹ සිටි සිහියෙන් සියලු දේම කරන්න කියලා. අපි බෞද්ධයෝ අපි මේ විහාරස්ථාන භූමියක ඉන්නේ. නිසා අපි ඒක මෙනෙහි කරන්න ඕන. ආදරයෙන් බැඳෙන අයට ඇති වෙන යම්කිසි තත්වයක්. ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ obsessive meditation කියලා. ඒ කියන්නේ අමතක කළ නොහැකි භාවනාවකට සමවැදෙනවා. අපට අමතක කරන්න බැරි වෙනවා. අපි කොයි දේ අමතක කළත් අපට ස්නේහයෙන් බැඳුනට පස්සේ ඒක අමතක කරන්න බැරි වෙනවා. ඒ අමතක කළ නොහැකි භාවනාවෙන් අපට සිද්ධ වෙන්නේ අපි ස්නේහයෙන් බැඳෙන කෙනාගේ හොඳ පැත්ත පමණක් දකින්න අපි පුරුදු වෙනවා. අපි ඒ අයගේ වරදවල් දකින්න පුරුදු වෙන්නේ නැහැ. ඒක මනෝවිද්‍යාඥයින් හඳුන්වනවා. ඒක ඉංග්‍රීසි භාෂාවෙන් ලියලා තියෙන්නේ pink lens effect කියලා. ඒ කියන්නේ ආදරයෙන් බැඳුණු ගමන් රෝස පැහැති කාචයක් අපේ ඇස් වලට වැටෙනවා. ඒ කාචේ වැටුනහම තමයි අපට අපි ස්නේහය පූජා කරපු කෙනාගේ හොඳ පමණක් අපට පේන්න පටන් ගන්නෙ. ඒ නිසා අපි බුද්ධිමත් නම් ප්‍රඥාවන්ත නම් ඒ රෝස පැහැති කාචය පළඳ නොගෙන ඉන්න අපි ප්‍රඥාවන්ත වෙන්නට ඕන. අපි කවුරුත් මිනිස්සුયો. අපි හැම කෙනා තුළම දුර්වලතා තිබෙනවා. ඒ වගේම හොඳ කනුත් තියෙනවා. ඉතින් අපි කෙනෙක් එක්ක බැඳුනට පස්සේ අපිට සමවිසම ලෙස හොඳත් නරකත් දෙකම දකින්න පුළුවන් නම් ඒක අවබෝධයට ගන්න පුළුවන් නම් මං හිතනවා අර එකතු වෙනාට වඩා වේගෙන් වෙන් වෙන එක අපිට වළක්වා ගන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා ඉතිහාසයේ පුරාම සුරේෂ අමනාපවේ මං ඉතිහාසයේ මොනවත් නොකියුවොත් ඉතිහාසයේ පුරාම මේ ස්නේහය වෙනුවෙන් තමන්ගේ ජීවිත පූජා කරපු තමන්ගේ ලාභය කැප කරපු බොහෝ අය ඉන්නවා. කවුරුත් අපි අහලා තියෙන නම් තියෙනවා. හැම සාහිත්‍යයකම රෝමියෝ ජුලියට්ලා හිටියා, පැරිස් හෙලන්ලා හිටියා, ඕපියස් යුරිඩිස්ලා හිටියා, සාලිය අශෝකමාලලා හිටියා. ඉතින් හැම සංස්කෘතියකම හැම රටකම හැම කාලයකම මේ ඊටාම වටිනා අගය කළ නොහැකි තරම් වටිනා මේ මනුෂ්‍ය හැඟීම ස්නේහය වෙනුවෙන් විශාල කැපකිරීම කරපු මිනිස්සු හිටියා. නමුත් අපි එහි යථා ස්වરૂපය හොඳින් අවබෝධ කරගෙන එය විඳිනවා නම් මං හිතනවා ඒක ජීවිතේ ආනන්ද ජනකම අත්දැකීම වෙයි කියලා. දහවලේ 10න් හිටිය මේ ගල්පඩි ටික ටික සීතල වෙද්දී ඒවයේ අසුන් ගන්න ඔබට සිත් පැහැදුනේ ආදරය නිසා. ටික ටික හාත්පස කලවර වෙද්දිත් ඔය අසුනටම වෙලා නිසල්මනේ බලා ඉන්න ඔබට තාමත් හිතෙන්නේ ආදරය නිසා. කලාතුරකින් අපිට මුණ නොගැහුණු වැස්ස මොහොතකට හිතින් මවා ගන්න කියලා මම ඔබෙන් ඉල්ලන්නෙත් ආදරය නිසා. සෙන්කඩගල වැස්ස. සෙන්කඩගල වැස්සේ තෙමී නොතෙමී යන ගමන්. වැහි වලාකුලක් ඈතට කාන්දු වෙන මොහොතක හන්තානේ හඳ දකින්න පුළුවන් නම් මද සුළඟ හමාගෙන යන මොහොතක නිසල්මනේ තමන්ගේ ආදරවන්තයාගේ ආදරවන්තියගේ රහස් හුස්ම අසා ඉන්නට පුළුවන් නම් මේ ඒකට මොහොත එනවද හදවතින් සෙන්කඩගල වැස්ස යටට. සිංකඩ ගල වැස්සේ
රැස්සේ ගිය දෙදෙනා අද යනවා දෙමං තලේ මුතුකුඩ ඉහළන මල් වරුසාවේ උඩයි ගිලෙන විට වැහිලේනි එබී බලා හන්තානට පා
හාමුදුරනේ අවසරයි සීවිලි හාමුදුරනේ අවසරයි සීලු දෙනාගෙන් අවසර අරගෙන එහෙනම් අපි සමගන යන්න හදන්නේ ඒ නිසා මම ආරාධනා කරනවා මගේ ආදර ඔබට නැගිටින්න කියලා අපි ඔබට ආදරේ මේ ආදරය සදාකල්ම හදවතේ රැඳගෙන අපි ජීවත් වෙමු ආදරේ හෙළ ජාතික අභිමානේ වැඩු විරුවන්සේ පුරනේ දිනු මව්බිම සෞසිරියෙන් සරසල් පිබිදෙව් සැලසිල් හෙළ ජාතික අභිමානේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපේ ආදරණීය ඇඩෝල්ෆ් සයි ඇතුළු සංගීත කණ්ඩායම ඉතාම අපූර්වත්වයෙන් අපි ආනන්දයට රැගෙන ගිය ඒ සුන්දර සංගීත කණ්ඩායමට ස්තුතියි. Jabika